समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි හිමහත් කරුණාවෙන් අනුකම්පාවෙන් මතුකොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ඉලක්කය වෙන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන් සුවපත් කරන එක. ඒතර සම්පූර්ණයෙන් පුද්ගලයාට සුවපත් වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ මතු කරලා පෙන්වලා දෙන්නේ. මේ මතු කරන ධර්මයේ තුල ක්‍රමානුකූලව ශක්තිමත් වෙන ශ්‍රාවකයෙකුට බුදුදහම පෙන්වා දෙන උපකාරාර්ථය තුල ගොඩ නැගෙනවා නම් ඒ ගොඩ නැගෙන ශ්‍රාවකයා විසින් Tamanගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාව මතින් පිවිසෙන්න අවශ්‍යයි. මොකද මේ පණිවිඩය අපට කාටවත් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදුසිතේ උපන් පණිවිඩයක් තමයි අපිත් මානසිකව දරාගන්නේ. අපිත් ඒ ධර්මයේ ඇසුරෙන් තමයි මේ දේශනාව කරන්නේ. එහෙම නැතුව මේ අපේ හිතේ ඉපදුණු අපේ හිතේ පහළ වුණු ධර්මයක් එහෙම නෙමෙයි අපි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කළා, පින්වත් මහණෙනි, මේ ජීවිතය තුල අවබෝධය කරා යනවා නම් ඒ පුද්ගලයා විසින් ගොඩනගා ගන්න ඕන ගුණධර්ම මත ශක්තිමත් වෙද්දී සතිපට්ඨානය Tamanගේ ජීවිතයේ ප්‍රධාන කොට පුහුණු කරන්න කියලා. අද මේ පින්තුන් මේ දේශනාවට සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරෙන් කායගත සතියත් සමාධි ධ්‍යාන භාවනා ආදියටත් උපකාර වන දේශනාවක් සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගෙන දේශනා කරන්න කියලා මතක් කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කරමින් දේශනාව සිද්ධ කරනවා. පින්වත්නි, නිවනට Tamanගේ හිත යොමු කර ගන්නවා නම් නිවීම පිණිස කැමැති පුද්ගලයා විසින් කවරක් කළ යුතුද? එයාගේ ජීවිතේ කුමක්ද වැඩි යුත්තේ? කුමක් මතින්ද අවබෝධය කරා පිවිසිය යුත්තේ කියන කාරණා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ බොහොම මනාව පැහැදිලිව දේශනා කළා. එතනදී මේ සතිපට්ඨානය කියන එක බොහොම වැදගත් ධර්ම කොටාසයක්. මේ පින්නතුන් විසින් කායගත සතිය පිළිබඳවත් යම් අදහසක් මතු කරන්න කියලා තියෙනවා. කායගත සතිය කියලා කියන්නේ කායගත සතිය නමින්ම සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා මොන්න තරම් තියුණු විදියට මේ කායගත සතිය Tamanගේ තුල තියෙන්න ඕනද කියලා. කය පිළිබඳ එළඹ සිටි සිහිය තියෙන්න ඕනද කියලා. ඒක ඔය විවිධ දේශනා කරන දේශකයන් වහන්සේලා අතින් කියවෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ උපමාවක් පැහැදිලි කරමින් ඒකේ තීව්‍ර බව, ඒක මොනතරම් තියුණු විදියට පුහුණු කළ යුතුද කියන කාරණේ පිළිබඳව මතු කරලා පෙන්නනවා. ඒ දේශනාවේ තියෙන එක තැනක මේ බුදුරජාණන් වහන්සේ විසින් බොහොම ලස්සන කාරණයක් උපමාවක් පැහැදිලි කරනවා. පින්වත්නි, මේ ලෝකයේ මේ ඉන්ද්‍රිය පරිහරණය කරන ලෝකය තුල ඕනෑම වෙලාවක අපි ඉන්ද්‍රියන් ඔස්සේ මුලා වෙන්න තියෙන අවස්ථාවක් අපිට තියෙනවා. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පදනම් කරගෙන පුද්ගලයා මුලා වෙන්න තියෙන අවකාශය හරිම වැඩි.
ඕනෑම වෙලාවක අපිව අනතුරේ වැටෙන්න තියෙන අවස්ථාව හරිම වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා අනතුරේ නොවැටීම පිණිස අවබෝධය කරා ගොඩනැගීම පිණිස පුද්ගලයා විසින් කෙබඳු ආකාරයෙන්ද Tamanගේ චිත්තසංතානය ගොඩනගාගත යුත්තේ? මොන විදියටද යා කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ? කොහොම කල්පනා කළොත්ද යාට අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ? මෙන්න මේ කාරණා මතු කරද්දී බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රබල කාරණයක් මතු කළා. ඒ තමයි එක්තරා හොරෙක් රජුරු අල්ලගෙන ඒ හොරාට දෙන දඬුවම තමයි විශාල පිට්ටනියක එයාගේ උඩේ ඔළුව උඩ තෙල් කලයක් තියලා ඒ ශාලා පිට්ටනිය මැද ප්‍රධාන වේදිකාවක් හදලා නගර සෝබිනියන් නටනවා කියනවා. නගර සෝබිනිය කියන්නේ නගරේ ලස්සනමයි. නගර සෝබිනියන් නටනකොට ඒ නගර සෝබිනියන් නටන තැන මැද වේදිකාවේ ඒ අය ගී කියනවා, ඒ අයගේ විවිධාකාර වාදනයන් ඇහෙනවා. ඊටාම ලස්සනට නර්තනීය දෙනවා. මේ ඔක්කොම ප්‍රධාන වේදිකාව ළඟ සිද්ධ වෙනවා. මේ ඔක්කොම බලන්නත් විශාල පිරිසක් වේදිකාව වටේට එකතු වෙනවා. දහස් ගාණක් එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සු තෙරපිලා ඉන්නේ දහස් ගාණක් මේ විසිතුරු නර්තනය බලන්න මිනිස්සු එකතු වෙලා ඉන්නවා. මේ එකතු වෙලා ඉන්න තැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රජ්ජුරුවෝ විසින් මේ පුද්ගලයාගේ ඔළුව උඩ තෙල් කලයක් තියෙනවා කියනවා. ඔළුව උඩ තෙල් කලයක් තියලා රජ්ජුරුවෝ කියනවලු මේ තෙල් ඒ කියන්නේ තෙල් කලේ පුරවල වතු තෙල් තියෙනවා. මේ තෙල් බින්දුවක් හරි උඹ හැලුවොත් උඹට මේ පිටිපස්සෙන් කඩුව අමෝරාගෙන එනවා රාජපුරුෂයෙක්. කොහු කඩුවෙන් බෙල්ල වෙන් වෙන්නම පහර ගහනවා. ඒතර බෙල්ල වෙන් වෙන්නම පහර ගහන්න බලාගෙන පිටිපස්සෙන් රාජපුරුෂයෙකුත් එනවා. පිටිපස්සෙන් රාජපුරුෂයෙකුත් එනවා. මේ කඩුවත් අමෝරාගෙන ඉන්නේ දැන්. කියන්නේ කඩුව පහර ගහන්න විතරයි තියෙන්නේ, කඩුව උස්සගෙනත් ඉන්නේ දැන්. කඩුව අමෝරාගෙන පිටිපස්සෙන් රාජපුරුෂයෙක් එනවා. ඒක එක සිද්ධියක්. තෙල් කලයක් ඔළුව උඩ තියෙනවා. තවත් සංසිද්ධියක්. නාටිකාංගනාව මැද ගී ගයමින් නටමින් වයමින් ඉන්නවා. ඒක එක සිද්ධියක්. ඒ අතර මිනිස්සුත් හිර වෙලා තෙරපිලා ඉන්නවා. විශාල පිරිසක් හිර වෙලා තෙරපිලා ඉන්නවා. ඒතර මේ මැදින් මිනිස්සු අතරින් මේ තෙල් කලේ අරන් යන්න ඕන කියනවා අර ප්‍රධාන වේදිකාව ළඟට. ඒතර ප්‍රධාන වේදිකාව ළඟට මේ මිනිස්සයා තෙල් කලයක් අරගෙන පරිස්සමින් යන්න ඕන. තෙල් කලයක් අරගෙන අර ප්‍රධාන වේදිකාව මැදට මේ පුද්ගලයා බොහෝම ප්‍රවේශමින් යන්න ඕන. මොනතරම් ලස්සන හඬක් ඇහුණත්, මොනතරම් ලස්සන වාදනයක් ඇහුණත්, ඔවුන් මොනතරම් ලස්සන වුණත්, පින්වත්නි කොයිතරම් ලස්සන වුණත් මෙතන ඉන්න මේ මිනිස්සයා බොහොම අසරණ මිනිස්සෙක්නේ. මොකද තෙල් කලේ බින්දුවක් හරි හැලුනොත් පහර කන්න වෙනවා, කඩු පහර කන්න වෙනවා. ඒ නිසා දැන් මේ මිනිස්සයා මොනතරම් සිහියෙන් යයිද තෙල් කලේ ගැන. මොනතරම් ලස්සන නාටිකාංගනාව බාගෙට ඇඳගෙන නැටුවත් නිකන්වත් බැලෙයිද මේ පැත්ත? බැලෙන්නේ නැහැ. අඩුම බලන එක නෙමෙයි, ඒ පැත්තට කනවත් යවයිද? අනේ මෙච්චර ලස්සන හඬක් නේද කියලා ඒ පැත්තට කනවත් යවයිද? ඒ පැත්තට කනවත් යවන්නේ නැහැ. ඒ කියන්නේ ඇස යවන්නෙත් නැහැ, කන යවන්නෙත් නැහැ. ඇයි මේ විදියට ඇස කන යවන්නේ නැතුව මේ පුද්ගලයා මේ තෙල් කලයේ පැත්තේම සිහිය තියාගෙන ඉස්සරහට යන්නේ ඇයි? කඩුවක් අමෝරාගෙන පිටිපස්සෙන් පුද්ගලයෙක් එනවනේ.
එතකොට එයාගේ සිහිය කොයි පැත්තේද තියෙන්නේ? එයාගේ සිහිය තියෙන්නේ තෙල් කලයේ පැත්තේ. මොකද මේ මිනිස්සු තෙරපිලා ඉන්නවා තෙල් කලයටම සිහිය තියාගෙන යනවා. Tamanට මොනවා වුණත් කමක් නැහැ. තෙල් කලයෙන් නම් බිඳුවක්වත් හලන්නේ නැහැ. මොකද බිඳුවක් හරි හැලුනොත් මරණයයි හම්බ වෙන්නේ. ඒ නිසා බොහෝම පරිස්සමින් තෙල් කලයේ පැත්තේම සිහිය තියාගෙන යනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්න එහෙමයි මහණෙනි කායගත සතිය දියුණු කරන්න ඕන. මොන්න ඇස ඉදිරියට, කන ඉදිරියට, නාසය ඉදිරියට, දිව ඉදිරියට, කය ඉදිරියට, මනස ඉදිරියට මොන අත්දැකීම මුණ ගැහුණත් මොන විදිහේ අත්දැකීමක් මුණ ගැහුණත් පින්වත්නි අඹමල් රේණුවකවත් සිහියක් ඒ පැත්තට යවන්නේ නැතුව කය පැත්තේම සිහිය තියාගෙන ගියොත්, ඒ කියන්නේ කය පැත්තෙම සිහිය තියාගෙන ගියොත් අන්න එබඳු කෙනෙක් තමයි මේ මාර බැම්මින් ජයග්‍රහණය ලබන්නේ. එච්චර තියුණු ආකාරයට ඒ පුද්ගලයා විසින් කායගත සතිය දියුණු කරන්න ඕන. එච්චර තියුණු විදියට කායගත සතිය දියුණු කරන්න ඕන. එහෙනම් මේ කායගත සතිය කියන එක පින්වත්නි මොන්න තරම් අපිට වැදගත් දෙයක්ද? ඒක හරීම වැදගත් දෙයක්. එතකොට මේ කායගත සතිය තමයි පුද්ගලයා තුළ ඕලාරික කෙලෙස් බැමි ටික ඇති වෙන්න නොදී එයා කෙලෙසුන්ගෙන් පරිස්සම් කරන්නේ. අපිට තියෙන අනතුර තමයි ඕලාරික කෙලෙස් වලින් අපි බැට කනවා. නොයේ ඕලාරික කෙලෙස් ධර්මයන්ගෙන් අපේ හිත මඩිනවා, යට කරනවා. එතකොට මේ ඕලාරික කෙලෙස් වලින් යට කරන අපේ හිත තුළ කායගත සතිය විසින් තමයි පින්වත්නි තමන් තුළ අකුසල ධර්මයන් මෝරන්න නොදී, අකුසල ධර්මයන් වැඩෙන්න නොදී කුසලයේ තුලම ශක්තිමත් කරගෙන ඉදිරියට අපිට යන්න උදව් කරන්නේ. කුසලයේ තුලම ශක්තිමත් වෙලා ඉදිරියට යන්න අපිට උදව් කරන්නේ. ඒතර මේ උපකාරාර්ථය, ඒ උපකාරය අපිට සුළුවෙන් සලකන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක විශාල උපකාරයක්. එතකොට මේ උපකාරය හදාගන්න සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් විදියට අපි නිතරම පින්වත්නි පුළුවන් තරම් මේ ධර්මයේ ඇසුර, ධර්මයේ භාවිතය, ධර්මයත් එක්ක Tamanගේ ජීවිතේ ගොඩනැගෙන ආධ්‍යාත්මික ප්‍රවේශය පිළිබඳ අපි වඩාත් උනන්දු විය යුතුයි, කැමැත්තක් හදාගත යුතුයි, වඩාත් උත්තේජනයක් හදාගත යුතුයි. දැන් මේ බඳු ජීවිතයක් නම් අපිට තියෙන්නේ කායගත සතිය තුලින් ජීවිතේ ගොඩනගා ගැනීම තුල තමයි ධර්මයේ තුල අපිට ටිකෙන් ටික ශක්තිමත් වෙන්න තියෙන්නේ. ඒතර ධර්මයේ තුල අපි ටිකෙන් ටික ශක්තිමත් වෙච්ච තැනක තමයි අපිට ආධ්‍යාත්මික පිළිසරණ ගොඩනැගෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යනවා නම් එයාට එළඹ සිටි සිහිය කය පිළිබඳව තියාගන්නම අවශ්‍යයි. ඒ කායගත සතිය කියන தත්ත්වේ නැති වෙච්ච තැනක මොන සමාධියක්වත් උපදව ගන්න පුළුවන්කමක් නැහැ. නොයෙක් කෙලෙස් ධර්මයන් නැති වෙලා පින්වත්නි, ඒ කෙලෙස් ධර්මයන්ගෙන්ම අපේ හිත වෙනසිලා, අපේ හිත මැඩගෙන ඒ ක්ලේශ ධර්මයන්ගෙන් යට වෙන්න පුළුවන්. ඔබ දන්නවා කවර භාවනාවක් කළත් ඒ භාවනාව තුළ අපි දක්ෂ වෙන්න ඕන සතිපට්ඨානේ වැඩෙන ආකාරයට දියුණු කරන්න. අපි ඒක ඕනෑම භාවනාවක් තුළ සතිපට්ඨානේ වැඩෙන ආකාරයට කොහොමද වඩන්නේ කියන එක ගැන කතා කරලා තියෙනවා. ඒත් එක්කම අපි දැනගන්න ඕන ඒ සතිපට්ඨානයට උපකාරාර්ථය හදාගන්න වඩා උද්‍යෝගයෙන් පාරිශුද්ධිය ලබනවා නම් අපි මූලික වශයෙන් සීලයෙන් ශක්තිමත් වීම තියෙන්න ඕන. එතකොට මේ සීලයෙන් ශක්තිමත් වෙන්නේ නැතුව කායගත සතියට විශාල උපකාරයක් අපිට ගන්න බෑ. මේ සීලය විසින් තමයි කායගත සතියට උදව් කරන්නේ. යම් තැනක කායගත සතිය තියෙනවා නම් ඒ කායගත සතිය උපදින මේ හදමණ්ඩල තුල සීලයෙන් ලැබෙන අනුග්‍රහය, සීලයෙන් ලැබෙන අනුග්‍රහය සුළුවෙන් සලකන්න බෑ. මහා පුදුමාකාර අනුග්‍රහයක් පින්වත්නි කායගත සතිය පිළිබඳ සීලයෙන් ලැබෙනවා. එතකොට මේ සීලයෙන් ලැබෙන අනුග්‍රහය තුල, සීල පරිභාවිතය තුල පින්වත්නි එයාට කායගත සතියට විශාල පහසුවක් හැදෙනවා. දැන් බලන්න, එහෙමනම් කායගත සතිය වැනි ස්වභාවයක් හිත තුල දියුණු කරගන්නවා නම් ඒ දියුණු කරගන්න ශ්‍රාවකයා විසින් කී පැත්තකින් නම් විවිධාකාරයේ පිළිසරණ විකල්ප හදා ගන්න අවශ්‍යයිද? කී පැත්තකින් ගුණ ධර්ම මත ශක්තිමත් වෙන්න අවශ්‍යයිද?
මේ නොයේක් පැතිවලින් වැඩෙන නොයේක් පැතිවලින් උද්ගත වන ගුණධර්මවල ප්‍රතිලාභයක් හැටියට තමයි පින්වත්නි එයාට කායගත සතිය තුල හිත පිහිටවාගෙන චිත්ත සමාධිය උපදවාගෙන ආධ්‍යාත්මික දියුණුව තුලින් නිවන කරා පැමිණෙන්න පුළුවන් වන්නේ. එතකොට සීල පරිභාවිතය කියන එක කායගත සතිය තුල ප්‍රතිඵල සහිත පුද්ගලයෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඒකයි බුද්ධ දේශනාව හැමදාමත් අපට කිව්වේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා. සීලේ මත පිහිටා යම් කෙනෙක් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් හිත වඩනවා නම් ඒ සීලේ මත පිහිටා වඩන හිත තමයි ප්‍රබල වෙන්නේ. දැන් එහෙමනම් මේ කායගත සතිය මත හිත වඩනවා නම් ඒ හිත වඩන කෙනාට සීලය තුලින් සීලේ පතිට්ඨාය සීලේ මත පිහිටා දියුණු කරන එක ඊටාම වැදගත් දෙයක්. එතකොට සීලේ මත පිහිටා අපි සමාධිය දියුණු කරන්න ඕන, හිත වඩන්න ඕන. ඒ හිත වැඩිම කායගත සතිය වැනි භාවනා තුලින් අපි ඒක දියුණු කර ගන්නවා නම් එළඹ සිටි සිහිය කය පැත්තේම හැම වෙලාවකම තියා ගන්නවා නම් ඒකට විශාල පහසුවක් හදලා දෙන්නේ, විශාල අනුග්‍රහයක් හදලා දෙන්නේ සීලය විසින්. ඒ සීලය තුලින් ගොඩනැගෙන ඒ කියන්නේ මේ ලෝකයේ අත්දකින්න, ඒ කියන්නේ කායගත සතියත් නැති වෙච්ච තැන, සීලයක් නැති වෙච්ච තැන ලෝකයේ පුද්ගලයෙක් මුහුණ දෙන්නේ කොහොමද? ලෝකයේ පුද්ගලයෙක් මුහුණ දෙන්නේ අන්තගාමී දෘෂ්ටියකින්. ඒ කියන්නේ ඇසින් අත්දකින අත්දැකීම් පරාසයට අන්තගාමීවයි යා ප්‍රතිචාර දක්වන්නේ. කනහරහා අත්දකින අත්දැකීම් පරාසයට ඒ පුද්ගලයා විසින් අන්තගාමීව ප්‍රතිචාර දක්වනවා. ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම් ලෝකයට අන්තගාමීව ප්‍රතිචාර දක්වනවා. ඒතර අන්තගාමීව ප්‍රතිචාර දක්වන්නේ අන්තගාමීව මේ ලෝකය අපි අත්දකින්නේත් වෙන මොකක්වත් නිසා නෙමෙයි, අපිට මේ සීල පරිභාවිතේ නැති වෙච්ච තැනක. එතකොට රූප දැක්කහම එක්ක ලෝභය ඇති වෙන්නේ, එක්ක ද්වේෂය ඇති වෙන්නේ සිත මැදහත්ව තබා ගන්න බැරි වීම පදනම් කරගෙන. සිත මැදහත්ව පවත්ව ගන්නවා කියන එක නිකම්ම උපදින්නේ නැහැ. දැන් රහතන් වහන්සේගේ හිත નિરાයාසයෙන් මැදහත් භාවයට පත් වෙනවා. නමුත් ඒ දක්වාම හිත පුහුණු කරද්දී අපි විවිධාකාර ගුණධර්මවල වැඩිම මත හිත මැදහත්ව පවත්ව ගන්න අපි දක්ෂ වෙන්න ඕන. එහෙමනම් කායගත සතිය දියුණු කරන කෙනෙක් මූලික වශයෙන්ම පින්වත්නි සීල පරිභාවිතාව තියාගන්න ඕන. සීල පරිභාවිතාව කියලා අපි කියන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම් ලෝකය තුල ඒ අත්දැකීම් පදනම් කරගෙන යා තුල නොයෙක් ආකාරයේ ක්ලේශ ධර්මයන් උද්ගත වෙන්න පුළුවන්, උපදින්න පුළුවන්. ඒ බඳු ක්ලේශ ධර්මයන් උපදින්නේ නැති ආකාරයට Tamanගේ හිත මැදහත්ව තියාගන්න අපි තුල කුසලතාවයක්, කැමැත්තක්, උනන්දුවක් තියෙන්න අවශ්‍යයි. එතකොට ඒ උනන්දුව අපිට විශාල යහපතක් කරලා දෙනවා. එතකොට යා ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම් තුල ලෝභ ද්වේෂ හදන්න නැතුව ඉන්නකොට යාට හරි උපකාරයක් පින්වත්නි කායගත සතිය, කය පිළිබඳ එළඹ සිටි සිහිය පවත්වන්න ඒක තියුණු විදියට කරන්න ඕන. තියුණු විදියට කරන්න ඕන. කය පැත්තෙම සිහිය තියාගන්න ඕන. මොකද මේ කය පදනම් කරගෙන නොයෙක් අකුසල් ධර්මයන් අපේ හිත තුළ උපදින්න තියෙන අවස්ථාව හරිම වැඩි. නොයෙක් අකුසල් ධර්මයන්. ඒකාකාරී අකුසල ස්වභාවයන් නෙමෙයි, නොයෙක් අකුසල් ධර්මයන් මේ හිත තුළ උපදින්න තියෙන අවස්ථාව හරිම වැඩි. එතකොට මේ සීලෙන් උපකාරය හදා ගන්නකොට කායගත සතිය පිළිබඳ උනන්දු ශ්‍රාවකයෙක් විසින් සිතේ එකඟභාවයේ පිළිබඳවත් අනිත් පැත්තෙන් හිත හදා ගන්න ඕන. කොහොම හරි හිතේ එකඟතාවයක් මත ගොඩනගා ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. මොකද හිතේ එකඟතාවයක් අවශ්‍ය වෙන්නේ ඇයි පින්වත්නි? මොකටද පුද්ගලයාට හිතේ එකඟතාවයක්? දැන් බලන්න කායගත සතියට සීල පරිභාවිතාව එක පැත්තකින් තියෙන්න ඕන. එතකොට මේ කායගත සතියට විශාල අනුග්‍රහයක්, හරි උද්වේගකාරීව පහසුවක් හම්බ වෙනවා. ඒ කියන්නේ කායගත සතිය විසින් ඔය දැන් කෝච්චියක් අදිනකොට ඒ කෝච්චිය අදින්න මේ එක එන්ජින් පෙට්ටියක්නේ පාවිච්චි කරන්නේ. ඒතකොට ඒ එන්ජින් පෙට්ටිය පාවිච්චි කරලා කෝච්චියේ බර ඉතා පහසුවෙන් අදින්න මේ සමහර අවස්ථාවල ওই බදුල්ල පැත්තට එහෙම යනකොට කෝච්චිවල අපට පේනවා පිටිපස්සෙන් තව එන්ජින් එකක් හයි කරනවා. මොකද එකකින් අදිනවා අනිත් එකෙන් තල්ලු කරනවා.
අන්න ඒ වගේ මේ ගමනාන්තේ මේ නිවන් මාර්ගයක් නම් නිවන් මාර්ගයේ පිණිස කායගත සතිය විසින් නිවන් මාර්ගයේ කරා ශ්‍රාවකයා ක්‍රමානුකූලව ඇදගෙන යනකොට සීල පරිභාවිතා විසින් තල්ලුවක් දෙනවා කායගත සතියේ ප්‍රතිලාභයේ පිණිස. එහෙමනම් කායගත එළඹ සිටි කය පිළිබඳව සිහිය තියා ගැනීම එකක්. ඒත් එක්කම තියෙන්න ඕන තව දෙයක් තියෙනවා. මොකද්ද? ඒත් එක්කම තියෙන්න ඕන ඊටා වැදගත් දෙයක් තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුල සීල පරිභාවිතාව තියෙන්න ඕනේ. එහෙනම් දැන් ඔය සීලය තුලිනුත් පරිභාවිතයක් තියාගන්න ඕනේ. මෙතන පෙහෙවස් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඉන්ද්‍රිය සංවරය හදාගෙන ඇස කන නාසය දිව කය මනස තුලින් මනාපමනාපකම් ගොඩනගන්න නැතුව මේ මොහොතේ ඇති වෙච්ච සංවර භාවයක් තියෙන්න අවශ්‍යයි. එතකොට මේ සීල පරිභාවිතාවෙන් අනුග්‍රහය හදා ගන්නකොට මේ ගමන තවදුරටත් උද්වේගකාරීව යන්න අවශ්‍ය නම් හිතේ එකඟභාවය තියාගන්න හැම වෙලාවකම පරිස්සම් වෙන්න ඕන. මොකද හිත එකඟභාවයක් නැති වෙච්ච තැනක හිත අපිරිසුදු වෙන්න පුළුවන් ඕන වෙලාවක. හිත අපිරිසුදු වෙන්නේ මොන වගේද? කෙලෙස් ධර්මයන්ගෙන්. නොඒක ආකාරයේ ක්ලේශ ධර්මයන්ගෙන් මේ හිත අපිරිසුදු වෙන්න පුළුවන්. එතකොට මේ හිත අපිරිසුදු වෙන්නේ කෙලෙස් නිසා Tamanගේ හිතට සිතුවිලි ගලාගෙන එම නිසායි. ඔන්න සිත අපිරිසුදු වෙන විදිය. මොකක්ද? කෙලෙස් ධර්ම පදනම් කරගෙන කෙලෙස් ධර්ම නිසා හිත පැත්තට නොඑක් සිතුවිලි ධර්ම ගලාගෙන ඒම පදනම් කරගෙන පින්වත්නි මේ හිත නොඑක් ආදී අකුසල ධර්මයන්ගෙන් අපිරිසුදු භාවයට පත් වෙනවා. අපිරිසුදු භාවයට පත් වෙනවා. එතකොට මේ අපිරිසුදු භාවයට පත් වෙන හිත අපිරිසුදු භාවයට පත් නොවීම පිණිස කවරක්ද කරන්න ඕන? එතන සමාධියක් දිනු කරන්න අවශ්‍යයි. සමාධියක් දිනු කරන්න අවශ්‍යයි. එතකොට කායගත සතියෙන් මේ වැඩේ පටන් ගත්ත මිනිසයා විසින් කොච්චර දේවල් කරන්න ඕනද නිවනට සේන්දු වීම පිණිස? සෝතාපන්න වීම පිණිස. එතකොට දැන් මේ බණ ටිකක් අහලා සෝවාන් වෙන්න පුළුවන්ය කියලා අද මිනිසුන්ගේ මනසට මතයක් දැම්මට කොහොමද බණ ටිකක් අහලා අද සෝවාන් වෙන්නේ? එච්චර තියුණු ප්‍රඥාවක් බොහෝ පිරිසකට ඇත්තේ නැති නිසා මෙබඳු ප්‍රායෝගිකව භාවිතා කළ යුතු ප්‍රතිපදාවක් පුහුණු කළ යුතු වැඩපිළිවෙලක් පිළිබඳව බුදුදහම ඔබට අනුශාසනා කරනවා. එතකොට හිත පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. හිතේ එකඟභාවය කියන එක බිඳ වැටෙන්නේ හිත විසිරෙන්නේ හිත එක තැනක තියාගන්න බැරි වෙලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි කෙලෙස් ධර්මයන් නිසා. කෙලෙස් ධර්මයන් නිසා තමයි හිතට නොඑක් ආදී ක්ලේශ සිතුවිලි ධර්මයන් සංකාර ධර්මයන් හිත පැත්තට ගලාගෙන එන්නේ. නොඑක් ආදී ක්ලේශ ධර්මයන්. එතකොට සිත කිලිටි වෙනකොට කිලිටි වෙච්ච තැනකයි පුද්ගලයා කිලිටි වෙන්නේ. එහෙනම් සිතේ කිලිටි භාවයයි අර්බුදය. ඇඟේ කිලිටි භාවය නෙමෙයි. ඇඟ කිලිටි වුණ එක ඉතින් ඔය හොදගත්ත ගමන් අයින් කරගන්න පුළුවන්. නමුත් දැන් හිත කිලිටි වෙනකොට ඒකට මොකද්ද කරන්න කියලා ලෝකයා දන්නේ නැහැ. ඒකට ලෝකයට ප්‍රබල වැඩපිළිවෙලකුත් නැහැ. ඒ නිසා තමයි බුදුදහම ඔබට මෙබඳු පරියායක් ලෝකේ කවුරුත් දන්නේ නැති පරියායක් මතු කරලා දෙන්නේ. එතකොට සිත කිලිටි භාවයට පත් කරනකොට සත්වයා කිලිටි වෙනවා නම් නොකිලිටි වීම පිණිස මොකක්ද පුද්ගලයා කරන්න අවශ්‍ය වෙන්නේ? නොකිලිටි වීම පිණිස. කිලිටි නොවීම පිණිස දැන් ඔබ මොකද්ද කරන්න ඕන? නොකිලිටි වීම පිණිස තමයි ඔන්න සමාධියක් දිනු කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් සිතේ නොකිලිටි භාවය කියන්නේ සමාධිමත් සිතක අත්දකින අත්දැකීමක්. සමාධි භාවයක් තුල පිහිටපු අත්දැකීමක්. එතකොට එහෙනම් සමාධිය කියන එක નિરાයාසයෙන් උපදින්නේ නැහැ. ඒකට භාවනාවේ උපකාරය අවශ්‍යයි. එහෙනම් කායගත සතියේ ප්‍රතිඵලදායක කරගන්න නම් අනිවාර්යෙන් පින්වත්නි සමාධියේ උපකාරය අවශ්‍යයි. එතකොට මේ සමාධියේ උපකාරය තුලින් කවරක්ද අත්දකින්නේ? සමාධියේ උපකාරය තුලින් කායගත සතිය තුලින් එළඹිච්ච ශ්‍රාවකයා විසින් අත්දකින්නේ පින්වත්නි තමා තුළ නොඑක් ආකාරයේ දිට්ඨිගත වීම තියෙනවා නම් නොඑක් දෘෂ්ටි වලට අහුවෙච්ච ගතියක් අපේ ජීවිතය තුළ තියෙනවනේ. එතකොට නොඑක් ආකාරයේ දෘෂ්ටීන්ට අහු වෙලා දිට්ඨිගත වෙලා ගලාගෙන යන ජීවිතයක් නම් අපිට තියෙන්නේ. ඒ දිට්ඨිගත වෙච්ච ශ්‍රාවකයාට යථාර්ථය අවබෝධ කර ගැනීම තුළ තමයි මේ දෘෂ්ටිගත වීම තුළ ගිලගෙන බැසගෙන තියෙන අන්තගාමී මනෝභාවයන් ටිකක් තියෙනවා. ආත්මීය ස්වභාවය, නිට්ටය ස්වභාවය, සුඛ ස්වභාවය,
මෙන්න මේ නিত্য සුඛ ආත්ම කියන ස්වභාවයේ මත පිහිටා අපි ලෝකයේ සියලු දේවල් ඇසුරු කරන්න පටන් ගන්නවා. මෙන්න මේ ඇසුරු කරන ගතිය අයින් කරගන්න තැනකට යාගේ හිත හදා ගන්න ඕන. නැත්තම් මේ හිතේ කෙලෙස් ධර්මයන් අයින් කරගෙන සමාධිමත් හිතක් තිබ්බට වැඩක් නැහැ. මොකද සමාධිමත් හිතක් තියෙන කෙනා ඕන නම් බඹලෝයයි. මොකද එයාට පළවෙනි ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය ආදී ධ්‍යානයන් උපදිනවා. එතකොට මේ ධ්‍යාන තත්වයන් උපදුණු ශ්‍රාවකේ කවදාවත් දුගතියට යන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම බඹලෝයයි. හැබැයි බඹලෝ ගියත් එයා අනතුරකන ඉන්නේ. මොකද බඹලෝ කියන්නේ සදාකාලික තැනක් නෙමෙයිනේ. අන්න ඒ නිසා සදාකාලික නිවෙන්න කැමති කෙනා මේ කෙලෙස් ධර්මයන් නිසා හිත කිලිටි වෙන එක විතරක් නවත්ත ගත්තට මාදි. එතනින් එහාට ගිහින් පින්වත්නි, ඒ ශ්‍රාවකයා විසින් අවබෝධය කරා යනවා නම් මේ ආත්මීය වශයෙන් බැසගෙන තියෙන ස්වභාවය අයින් කරගන්න අවශ්‍යයි. ඒකට අපි පුරුදු වෙන්න ඕන ස්කන්ධයන්ගේ යථාර්ථය කුමක්ද කියලා විමසන්න. නාම රූප ධර්මයන්ගේ යථාර්ථය කුමක්ද කියලා විමසන්න. ඒ විමසනකොට නিত্য සුඛ ආත්ම වශයෙන් ගිලගෙන බැසගෙන ඉන්න දෙයක් මෙතන නෑ කියන එක Tamanට තේරෙනවා. එතන දිට්ඨියේ යම් අවුලක් තියෙනවා නම්, දෘෂ්ටිගත වීමේ අර්බුදයක් තියෙනවා නම්, ඒ දෘෂ්ටිගත වීම මත උද්ගත වෙච්ච යම් අර්බුදයක් ඇත්නම් ඒ අර්බුදය එයා තුළ සමනය වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි අපි මෙතන නාම රූප වශයෙන් බෙදලා බලන්නේ. නාම රූප වශයෙන් බෙදලා බලන්නේ, ස්කන්ධ වශයෙන් බෙදලා බලන්නේ, ආයතන වශයෙන් බෙදලා බලන්නේ, පටිච්ච සම්පූර්ණයෙන් මෙතන හේතුන් නිසා ඇතිවෙච්ච ස්වභාවයක් තියෙන්නේ කියලා මෙන්න මේ විදියට දකින්නේ. ඒකයි පින්වත්නි. මිබඳු තත්වයකින් අයින් වීම, නොයේක ආකාරයේ දෘෂ්ටියේ තියෙන අවුල ලිහා ගන්න, මේ අවුල ලිහන්න නැතුව කවදාවත් සෝවන් වෙන්න බෑ පින්වත්නි. ඒ දිට්ඨියේ තියෙන අහුල ලිහා ගැනීම පිණිස තමයි ඔය අනත්තානුපස්සනා වගේ භාවනාවක් අපි දියුණු කළ යුතු වන්නේ. එතකොට එහෙමනම් කායගත සතියෙන් පටන් ගත්ත වැඩපිළිවෙල තුල ශක්තිමත් වෙන ශ්‍රාවකයා ඒ තැනදී ඇතිවෙන ඒ දේවල් වලට විකල්ප වශයෙන් තවදුරටත් ගුණධර්ම වලින් ශක්තිමත් විය යුතුයි. දැන් කායගත සතියට උපකාරය හදලා දුන්නේ සීලයක් විසින්. ඒ නිසා යා සීලයකින් ශක්තිමත් වෙලා ගුණධර්ම දියුණු කරන්න ඕනේ. ඒක අතිරේක ගුණධර්මයක් Taman ගොඩනගා ගන්න ඕනේ. එතකොට අර ඇතිවෙච්ච කායගත සතිය එළඹ සිටි කාය පිළිබඳව සිහිය තියුණු විදියට පවත්ව ගන්න පුළුවන් අකුසලයේ ඇති වෙන්න නොදී. එතනින් පස්සේ ශ්‍රාවකයා විසින් ඒ කායගත සතිය තුල පිහිටලා යා තවදුරටත් හිත දියුණු කළ යුතුයි. මොකද හිතේ එකඟභාවය තුලින් පිරිසුදු කරගන්න ඕන අවස්ථාවක් තියෙනවා. මොකද හිත කෙලෙසුන්ගෙන් දූෂණය වෙච්ච හිතක් අපිට තියෙනවා. කෙලෙස් ධර්මයන් අපි තුල අභ්‍යන්තර වශයෙන් අනුසේ වශයෙන් පවතින නිසා තමයි නොයේක ආකාරයේ දේවල් වලින් සිතුවිලි ගලාගෙන ඇවිල්ලා අපේ හිත දූෂණය වෙලා කිලිටි වෙලා යන්නේ. එතකොට අපේ හිත දූෂණය වෙලා කිලිටි වෙලා යන ස්වභාවයක් තියෙනවා නම් මෙතන අදහස් කරනවා සමාධිමත් සිතක්. එතකොට සමාධිමත් සිතක් මෙතන අදහස් කරනවා. සමාධිමත් සිතක් තුලින් තමයි එයාට මේ සිතේ යම් අපිරිසුදු භාවයක්, හිත කැලැල් වෙච්ච ගතියක්, හිත සිදුරු වෙච්ච ගතියක් තියෙනවා නම් ඒකට උපකාරය හදාගන්න. එහෙමනම් යා අනිවාර්යෙන් හිත අර කය පිළිබඳ එළඹ සිටි සිහියෙන් ওই සතිපට්ඨානයටයි කායානුපස්සනාව මුල් කරගත්ත අනිවාර්යයෙන්ම භාවනාවක් කරන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් කරන්න ඕන. ඉතින් එහෙම කරා කියලා අවබෝධය කරා යන්න බෑ. ඉතින් එතකොට යාට ඕනනම් ධ්‍යාන මට්ටමක් එහෙම උපදව ගන්න පුළුවන්. ඒ ධ්‍යාන මට්ටම තුල Tamanගේ ජීවිතයේ ගොඩ නැගුණත් අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ පින්වත්නි. අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කරගන්න ධ්‍යානයක් විතරක් මදි. ධ්‍යානයේ තුලින් එහාට ගිහින් බුදුරජාණන් වහන්සේගේ හදමණ්ඩලයේ පමණක් උපන් පණිවිඩයක් තිබුණා. ඒ පණිවිඩය තමයි පුද්ගලයා දෘෂ්ටිවල හිර වෙලා පැටලිලා ඉන්නවා. දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙලා ඉන්නවා. ඒ දෘෂ්ටි කාන්තාරයක අතරමං වීම තුල බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ඒක හකුලවලා දැක්ුවේ රූපයේ තුල දෘෂ්ටිගත වීමක්, වේදනාව තුල දිට්ඨිගත වීමක්, මම මගේ ආත්මය කියලා. සංඥාව තුල දිට්ඨිගත වීමක්, මම මගේ ආත්මය කියලා. සංකාර තුල, විඥානීය තුල මේ විදියට මමය, මගේ ආත්මයයි මේ විදියට බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා. එහෙමනම් එතනදී මේ ශ්‍රාවකයා විසින් අර චිත්ත සමාධිය තුලින් Tamanගේ හිතේ එකඟභාවයත් එක්ක පාරිශුද්ධියක් අපේක්ෂා කරපු කෙනා එතන අනිච්චානුපස්සනා, අනත්තානුපස්සනා,
දුක්ඛානුපස්සන ආදි වශයෙන් මේ කාරණා Tamanගේ හිත තුල වඩන්න අවශ්‍යයි. එතකොට මේ විදිහට දකින්නකොට එයාට තේරෙනවා මේ හැම අත්දැකීමක් තුළම ස්පර්ශ ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන. ස්පර්ශ ආයතනයන්ගේ ක්‍රියාත්මක වීම තුළ මේ හිතට සිතුවිලි ගලාගෙන එනවා. මේවා මට උපාදානෙ වෙනවා. උපාදානෙ වෙලා මේ සාංශාරික ජාලය තුළ නැවත නැවත ගැට ගැහෙන ස්වභාවයක්, සංසාරය තුළ සංයෝග වී වාසය කරන ස්වභාවයක් මන් තුළ උද්ගත වෙනවා කියලා එයා පැහැදිලිව දකිනවා. පැහැදිලිව එයා දැනගන්නවා. ඒ පැහැදිලිව එයා ඒ කාරණේ දැනගන්නකොට ඒ දැනගත්ත ශ්‍රාවකයා තුල පින්වත්නි ඒ මොහොත තුල තව දුරටත් එයාට විවිධාකාරී සැක සංකාවන් හිත තුල ඇති වෙලා තියෙන්න පුළුවන්. නොඑක් සැක දැන් මේ කායගත සතියෙන් පටන් ගත්ත කියලා මේ සංසාරේ පුරාවටම වැඩිච්ච හිතක නොඑක් ක්ලේශ ධර්මයන් ඇවිස්සි තියේදී අපි මේ ධර්ම මාර්ගයේ වැඩුවා කියලා එකපාරම අපි තුල මේ සැකේ වගේ දේවල් දුර වෙලා යන්නේ නෑනේ. නොඑක් සැක සංකා අපේ හිත තුල උද්ගත වෙලා තියෙන්න පුළුවන්. නොඑක් සැක සංකා. ඒ නොඑක් ආකාරයෙන් සැක සංකා ඇති වෙච්ච තැනක එතනට අපි යොදන්න මොනවද සැක? ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන උනත් සැකයක් තියෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළාට මේවා තුලින් හරියටම හිත වඩන්න පුළුවන්ද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා වැඩ හිටියද? මේ ධර්මයේ මේක හරියටම හරිද? සංඝයා ගැන සැක උපදින්න පුළුවන්. පෙර ජීවිතය ගැන කලින් මම හිටියද නැද්ද? හිටියානම් කොහෙද හිටියේ? පසු ජීවිතය ගැන ආයෙ මං ඉපදෙයිද? ඉපදෙනවනම් කොහෙද උපදින්නේ? පෙර පසු ජීවිත දෙක අතීතේ අනාගතේ මං හිටියද නැද්ද? ඔය කවුරුවත් දන්නෙත් නැහැ. ඔයා ගැන විශ්වාසයක් තියන්නත් බෑ වගේ නොඑක් සැක සංකා ඇති වෙනවා. ඊට පස්සේ පින්වත්නි මාර්ගය ගැන දැන් මේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු සීල සමාධි ප්‍රඥා ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව උනත් එයාට සැකයක් හිතෙන්න පුළුවන් මේක හරිම පාරද කියලා මේ විදිහේ සැක සංකා උපදින්න පුළුවන්. මේ වගේ සියල්ල පිළිබඳ සැකයක් උපදිනකොට පින්වත්නි මෙතනදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා සෝතාපන්න වන තාක්කල් මෙබඳු සැක සංකාවන් ඕනෑම කෙනෙක් තුල තියෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙක් තුල එහෙම සැකයක් උපදින්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේ යමක් පැහැදිලි කළාද ඒ පැහැදිලි කරපු දෙයට වඩා වැඩියෙන් ඒ කියන්නේ බුද්ධ වචනය අදහාගෙන සරණ ගියපු ශ්‍රාවක භාවයේ ස්ථාවර වෙන්නේ සෝතාපන්න වීමත් එක්ක. ඒකයි ඔය සෝතාපන්න වෙච්ච සමහර උදවියට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහගෙන ගියාම සමහර අය බෞද්ධ අයත් නෙමෙයි. ඒගොල්ලෝ මේ වෙන ගමනක් යන ගමන් වෙන වැඩකට ආපු ගමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තියෙන්නේ. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ සමහර අය සෝතාපන්න වුණාම ඒ සෝවාන්කම ගැන පරීක්ෂා කරලා බලපු අවස්ථා තියෙනවා. ඔය සක්‍ර දේවේන්ද්‍රයා වුණත් පරීක්ෂා කරලා බලපු අවස්ථා තියෙනවා. සමහර මාරයාම බුදුරජාණන් වහන්සේගේ වේශයෙන්ම මවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් කතා කරලා තියෙනවා. අර මිනිස්සේ ගෙදර ගියාට පස්සේ දැන් එයා බණ ගොඩාක් දන්න කෙනෙක්ද නැහැ. නමුත් සෝතාපන්නයි. එයා ළඟට අර මාර්යා මිනිසුන්ගේ වේශයක් මවාගෙන ගිහින් දොරට තට්ටු කරලා බුදුරජාණන් වහන්සේ විදියට කතා කළා කියනවා. සමහර තැන්වල තියෙනවා. ඒතර දොර ඇරියාම කියලා තියෙනවා මේ මම ඔයාට කියද්දී මම ඉක්මනට ආවේ ඔයා බොහොම අවංකව ධර්මයට ආපු කෙනෙක් නිසා මම ඔබ ඇවිල්ලා මගෙන් බණ අහද්දී මම ඔය අනිත්‍යයි කියලා කිව්වට මේ ඔක්කොම අනිත්‍ය නෑ. ඔයා ඒක ගැන කලබල වෙන්න එපා. මම දුකයි කියලා පැහැදිලි කළාට ලෝකේ ඔක්කොම දුක නෑ. සැපයි කියලා කොටසකුත් ලෝකේ තියෙනවා. මම අනාත්මයි කිව්වට මේ ආත්ම වශයෙන් ගන්න දෙයක් නැතුවමත් නෙමෙයි. නමුත් පොදුවේ අනාත්මයි තමයි. නමුත් ආත්ම කියලාත් ගන්න සමහර ඒවා තියෙනවා කියලා කියද්දි මේ අර පුද්ගලයා බලන්නේ එක බුදුරජාණන්සේ මුණ ගැහුණේ එක වතාවයි. ඒක මතාවෙන්න තියුණු ප්‍රඥාවක් තිබුණා සෝවාන් වෙන්න. එයා කියලා තියෙනවා. එයා හිතලා තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේලා හිම වචන දෙකක් කියන අය නෙමෙයි. බලන්න එයාගේ තියෙන ස්ථාවර භාවය. මේ නම් බුදුරජාණන් වහන්සේ වෙන්න විදියක් නැහැ. එතකොට එයා කියනවා බුදුරජාණන් වහන්සේ යමක් අනිත්‍යයි කියලා කිව්වනම් ඒක එහෙමමයි. බුදුවරු වචන දෙකක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ යමක් දුකයි කියලා කිව්වනම් ඒක දුකම තමයි. ඒක එහෙමමයි. ඒක එහෙම නෙමෙයි කියලා ලෝකේ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ.
බුදුරජාණන් වහන්සේ විසින් යමක් අනාත්මයි කියලා කිව්වනම් ඒක අනාත්මයිමයි. ඒක ආය ආත්ම ස්වභාවයෙන් ගන්න විදියක් නැහැ. බුදුවරු වචන දෙකක් කියන පිරිසක් නෙමෙයි. තථාගතයන් වහන්සේ කියපු දෙයමයි සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා තියෙනවා. පින්වත්නි, ඒ පැහැදීම ස්ථාවර වෙන්නේ ඒ සැකය දුරු වෙලා යන්නේ සෝතාපන්න වීමත් එක්ක. පින්වත්නි, මේ සැකය කියන එක උපදින්නේ සංසාර ප්‍රවෘත්තිය පිළිබඳව හරිහැටි අවබෝධයක් නැතිවීම පදනම් කරගෙනයි. එතකොට සංසාර ප්‍රවෘත්තිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති වෙච්ච තැනක පුද්ගලයාගේ ජීවිතය තුළ සංසාර ප්‍රවෘත්තිය ගැන හරියට දන්නේ නැතිකම නිසාම විවිධාකාර සැක සංකා උපදින්න පුළුවන්. එහෙමනම් අපි මෙතන අපේ හිත තුළ නොයේක, ඒ කියන්නේ භාවනා කරන සමාධිය උපදුණු කෙනාටත් සැකේ උපදිනවා. සෝවාන් වෙලා නැත්තම්. එහෙනම් සැකය කියන එක හැම කෙනෙකුටම උපදින්න පුළුවන් දෙයක් නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් වෙලාවක Tamanගේ ජීවිතය තුළ සැක සංකාවක් උපදිනවා නම් එයා සංසාර ප්‍රවෘත්තිය ගැන වඩාත් හොයලා බලන්න ඕනේ. ඊට පස්සේ සංසාර ප්‍රවෘත්තිය ගැන හොයනකොට යා යටිපෙළ තුල පටිච්ච සමුප්පන්නව විමසන කුසලතාවයේ තියෙන්න ඕනේ. සංසාර ප්‍රවෘත්තිය පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කිරීමත් සංසාර ප්‍රවෘත්තිය පිළිබඳ පටිච්ච සමුප්පන්නව මේ ප්‍රවෘත්තිය සිද්ධ වෙන ආකාරය පිළිබඳවත් පැහැදිලි නුවණක් යම් ශ්‍රාවකයෙකුට තිබුණොත් ඒ ශ්‍රාවකයා තුල සැකේ දුරු වෙනවා. සියලුම සැක සංකා දුරු වීම පිණිස තමයි ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ දිනු කරන්න කියලා කියන්නේ. මොහොතක් ගානේ පටිච්ච සමුප්පන්නව ලෝකේ ගැට ගැහෙන ආකාරයේ යම් ශ්‍රාවකෙක් විමසුවොත් ඒ විමසන ශ්‍රාවකයා තුල තමයි සැකය සම්පූර්ණයෙන්ම බැහැර වෙලා සැක සංකා දුරුණු හිතක් ඒ ශ්‍රාවකයා තුල ගොඩ නැගෙන්නේ. එතන ඔන්න ඔතෙන්ද ධර්ම මාර්ගයේ ඉස්සරහට එනකොට ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ දිනු කරන කෙනෙක් තුල, ඒ කියන්නේ දැන් භාවනාව දියුණු කරන ශ්‍රාවකයා තුළ ඒ තැනදී උපදින නොඑක ආකාරයේ මනෝභාවයන් පිළිබඳවයි මේ පැහැදිලි කරන්නේ. එතන පින්වත්නි ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව යම් අදහසක් ඒ ශ්‍රාවකයාට එනකොට එයාට පැහැදිලි නුවණක් එනවා. මොකද්ද දන්නවද? මාර්ගය සහ අමාර්ගය කියන එක පිළිබඳව වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. සසර මඟ කියන්නේ මෙයයි, නිවන් මාර්ගය කියන්නේ මෙයයි. මෙබඳු ආකාරයකට හිටියොත් සංසාරේ පැනවෙනවා, මෙබඳු ආකාරයකට හිටියොත් නිර්වාණය පැනවෙනවා කියලා මාර්ගයේ නොවන දේත් පිළිබඳ දැනගන්න පුළුවන්. එතනත් එයා විමුක්තියටමයි තවදුරටත් කිට්ටු වෙන්නේ. මේක අද නම් හරිම උදව්වක්. ඇයි? අද මාර්ගය කියලා මට අහුවෙලා තියෙනවා හරියට අමාර්ගයට අහුවෙච්ච අය. මාර්ගය කියලා පින්වත්නි මාර්ගයේ නොවන දේ කෙරෙහි මුලා වෙච්ච අය හරියට අද සමාජයේ ඉන්නවා. ඒ නිසා මේක අද හරිම වැදගත් දෙයක් පින්වත්නි. ඒතකොට මෙතන ශ්‍රාවකයා තුල අර ධ්‍යාන දියුණු කරන ඒ වගේ දේවල් අභිබවා ගිහින් මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥාවමයි, වෙන එකක් නෑ. මේකමයි මාර්ගය කියලා යාට අදහසක් එනවා. අද මේ මාර්ගය අමාර්ගය හොයාගන්න බැරිවීමේ අරුබුදේ නිසා පුද්ගලයාට සෝතාපන්න වෙන්නවත් බෑ. මොකද සමහර අවබෝධය කරා යන්න උත්සාහ කරනවා කියලා හිතන අයත්, උත්සාහ කළා කියලා කියන අයත්, උත්සාහ කරන්න කියලා යෝජනා කරන අයත් කියනවා සීලය වගේ දේවල් ඕනේ නැහැ කියලා. සමහර පැවිද්දෝ කියනවා සීලය ඕනේ නැහැ කියලා. සීලය එපා කියනවා, මාර්ගයට සීලය අවශ්‍ය නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් පැහැදිලි කරපු සීල සමාධි ප්‍රඥාවට මොකද්ද වෙන්නේ? එතකොට සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට සෝවාන් වෙනවා නම් සීල සමාධි ප්‍රඥාව වඩන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව අපට දේශනා කරලා තියෙනවා. ඊටාම පැහැදිලිව. එහෙම ඊටාම පැහැදිලිව තථාගතයන් වහන්සේ අපට මේ කාරණේ දේශනා කරද්දී අද කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් කියනවා නම් සීලය ඕනේ නැහැ, සීලය එපා කියලා කියනවා නම් එතන අවුලක් නැද්ද? තියෙනවා. එහෙනම් මෙතන මාර්ගය අමාර්ගය පිළිබඳව ඉහළට ධර්මයේ දියුණු කරගෙන යන කෙනෙක් තුල සැකය මේ මාර්ගය අමාර්ගය හොයාගන්න බැරි අරුබුදයක් ඇති වෙන්න පුළුවන්.
ඊට පස්සේ භාවනාව තුල උනත් පින්වත්නි සමහර දැන් මේ භාවනා කරන ශ්‍රාවකයෙක් තුලත් යම් විදියක මාර්ගය කියලා අමාර්ගයට නැවටෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට භාවනාව කරගෙන යනකොට මේ ආලෝකයක් උපදින්න පුළුවන්. හාත්පස විහිදිච්ච ආලෝකයක් භාවනාවෙන් දකින්න පුළුවන්. ඒතර මේ භාවනාවෙන් ආලෝකයේ දකින්නකොට ඒ ආලෝකයට රැවටෙන්න පුළුවන්. ඒ ආලෝකයට යා මුලාවටපත් වෙන්න පුළුවන්. ආලෝකයට රැවටෙන්න පුළුවන් පින්වත්නි. මේක තමයි මාර්ගය කියලා. නෑ. ඒකේ යා එල්ලිලා හිටියොත් දැන් අසඤ්ඤත සමාධිය වගේ එකක් දිනු කරද්දී අසඤ්ඤත සමාධිය දිනු කරනකොට ඉතින් සංඥාව නිරුද්ධයිනේ. ඒකට සංඥාව නිරුද්ධ වෙච්ච තැනක යාට හිතෙන්න පුළුවන් මේක තමයි බුදුදහමේ කතා කරන ආධ්‍යාත්මික ප්‍රවේශය කියලා. නමුත් එයාට ඒක බැරදුනොත් එහෙම අසඤ්ඤත තලයේ කල්ප ගානක් ඉපදිලා ඉන්න වෙනවා. දැන් බලන්න මේ මාර්ගයේ මෙයයි මාර්ගයේ නොවන දේ මෙයයි කියලා හොයාගන්න බැරි වීමේ අරුබුදේ භාවනා කරන කෙනා තුළ ඇති වෙන තත්වයක්. භාවනාව ඉදිරියට කරගෙන යන කෙනා තුළ මේ ඇති වෙන තත්ත්වය. දැන් හොඳට වීරිය කරන කෙනෙක් තුළ ඊට පස්සේ හොඳට සතිය දියුණු වෙච්ච කෙනෙක් තුළ මේ සතියට රැවටෙන්න පුළුවන් මාර්ගඵලයක් කියලා. හොඳට සතිය වැඩිගෙන යනකොට ඒකයි මම කියවර දැන් කායගත සතියම දියුණු කරගෙන යන කෙනෙක් මේවා නැති වුණොත් එහෙම අවබෝධය කරා යන්නේ නැහැ. දැන් කායගත සතිය හොඳටම පිහිටියාට පස්සේ යනකොට එනකොට කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට මේ ඉරියව් හැම වෙලාවකම පරිහරණය කරනකොට පින්වත්නි හොඳට යාගේ ජීවිතය තුළ මේ සතිය පිහිටනවා. කායගත සතිය හොඳට පිහිටනවා. ඒතර මේ කායගත සතිය පිහිටියාට පස්සේ එතනත් මුලා වෙන්න පුළුවන්. ඒකයි මේ මාර්ගයයි අමාර්ගයයි දෙක හොඳට තේරුම් බේරුම් ඇතුව විසඳ ගන්න ඕන කියලා කියන්නේ ධර්ම මාර්ගයට යන්න පුළුවන්. හොඳට සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට අර වෙනදා වගේ නෙමේ Taman අඩිය උස්සනකොට අඩිය උස්සන බවක් දන්නවා, තියෙනකොට තියෙන බවක් දන්නවා. ඒතරම් තියුණු ආකාරයකින් සිහිය උපදුනාට පස්සේ සමාට එයි තෙන්න පුළුවන් මම දැන් සෝවාන් වෙන්න ඇති කියලා. දැන් හොඳට සද්ධාව තියෙනවා. එතකොට ධර්මයේ හොයාගෙන ඉස්සරහට යනකොට ධර්මයේ කෙරෙහිම පැහැදිලා අර තියුණු සද්ධාාවක් උපදිනවා. අපි කියවනේ මුලින්ම මේ බුදුරජාණන් වහන්සේව සරණ ගියපු ධර්මයේ සරණ ගියපු සංඝයා සරණ ගියපු කෙනා තියුණු මේ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයා තුළ තියුණු විදියට සද්ධාව පිහිටනවා. එයා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේමයි විශ්වාස කරන්නේ කියලා. දැන් මෙතන සමහර හොඳ සද්ධාාවක් දැන් තියෙනවට වඩා වැඩි සද්ධාාවක් දිනු වුණාට පස්සේ හිතන්න පුළුවන් මම දැන් සෝවාන් වෙන්න ඇති. කාටවත් මගේ සද්ධාව වෙනස් කරන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් සෝවාන් වෙන්න ඇති කියලා යම් කෙනෙක් රැවටෙන්න පුළුවන්. ප්‍රඥාවේ තියෙන ගැඹුරුභාවයට රැවටෙන්න පුළුවන්. බලන්න මාර්ගයේ අමාර්ගයේ පැත්තෙන් යට වෙන විදිය. සමහර ප්‍රඥාවෙන් වෙනදා එක ධර්ම මාත්‍රයක් අරගෙන තේරුම් නැති දේවල් අද හොඳට විස්තර කරලා තේරෙනවා නම් විමසා ගලප ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඒ විමසා ගලප ගන්න මට්ටම තුල යම් මුලාවක් ඇති වෙන්න බැරිද? පුළුවන්. මම දැන් සෝතාපන්නයි කියලා හිතෙන්න පුළුවන්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මාර්ගයේ මෙයයි අමාර්ගයේ මෙයයි කියලා හොයා ගැනීමේ කුසලතාවය තියෙන ශ්‍රාවකයා තුල තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා මතක් කළේ. මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් ධර්ම මාර්ගයේ. දැන් කායගත සතිය තුලම නැත්තම් මුලාවටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕකට අර මේ සප්තවිසුද්ධියේදී බොහොම ලස්සන වචනයක් කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා. එතකොට මේ ප්‍රතිපදාවට පිවිසිලා ඒ ප්‍රතිපදාව මත පිරිසුදු වෙනවා කියන එක. ඒ කියන්නේ විදර්ශනා ඥානයන් දැන් උපදව ගන්නවා මාර්ගයේ මෙයයි කියලා දන්නවනේ. ඒ මාර්ගයේ තුල විදර්ශනා ඥාන උපදිනවා. මොනවද මාර්ගයේ තුල උපදින විදර්ශනා ඥාන? උදයබ්බ ඥානය, බංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, සංඛාරූපේක්ඛා ඥානය, ඊට පස්සේ අනුලෝම ඥානය, ගෝත්‍ර භූ ඥානය, මග්ග ඥානය, ඵල ඥානය, සංඛාරූපේක්ඛා ඥානය. මෙන්න මේ විදිහේ ඥානයන් උපදිනකොට මේ ඥානයන් ඔක්කොම අයිති ප්‍රතිපදා ඥාන දර්ශනයටයි. ඒ කියන්නේ මේ ප්‍රතිපදාව මත පිහිටලා මේ ඥාන දර්ශනීය තුලින් තවදුරටත් ඇති වෙච්ච කායගත සතියෙන් උද්ගත වෙච්ච මේ ඊතා ප්‍රබල කුසල් සිත තුල විමුක්තිගාමී ශ්‍රාවක භාවයම වතු කර ගන්නවා. උදයබ්බ ඥානයේ තුල ඇති වෙන පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙන්නේ මෙහිමයි, නැතිවෙන්නේ මෙහිමයි. ඇති වෙන වේගයට වඩා බිඳි බිඳි යන්නේ මෙහිමයි. වහිනකොට යම් වෙලාවක දියබුබුලු මතු වෙනකොට ඒ දියබුබුලු මතු වෙලා කැඩිලා යනවා වගේ ඇති වෙනවට වඩා වේගයෙන් මේ සම්පූර්ණ ස්කන්ධ ධර්මයන් නිරුද්ධ වෙලා යනවා නේද? මේ විදියට අත්දකින්නකොට බංග ඥානයත් උපදිනවා.
අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනකොට බිඳෙන ආකාරයෙන්ම පේනවා මේ විදියට පින්වත්නි එයා තුල මේ විදියට අර අපි කතා කරන මේ සම්පූර්ණ විදර්ශනා ඥාන එයා තුල උපදින්න පටන් ගන්නවා. එතකොට මේ විදර්ශනා ඥාන උපදිනකොට පින්වත්නි මේ බඳු හිතක් හදාගත්ත ශ්‍රාවකයා තුල අවබෝධය කරා මූලික වශයෙන් ලෑස්ති වෙච්ච අවබෝධය කියන එක තුල තියෙන එකම පිළිසරණ විනා මේ සංසාරයේ තුල මොහොතක්වත් නැඳී සිටිය යුතු නැත. ඒක හොත්තටම පේන්න පටන් ගන්නවා. ඒතකොට ඒකට අදාළ සංසාරේ රැඳිලා ඉන්නවා කියන එක කවර ආකාරයකින්වත් වර්ණනා කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම මේ සියලුම සංස්කාර අතහැරලා දානවා විනා අපිට මෙතනදී කරන්න කිසිම දෙයක් නැහැ. සංසාරේ නම් මොහොතක්වත් රැඳී නොසිටිය යුතුයි කියලා පැහැදිලිව පේන්න පටන් ගන්නවා. නිකම් මේ මම භාවනා කරනවා අය කියලා තත්ත්වයකුත් නැහැ. භාවනා කරන කෙනෙකුත් නැහැ. අරමුණුත් නැහැ. මේ ඔක්කොම සියලුම දේවල් සංස්කාරයන්මයි. සංස්කාර ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක්මයි නේද මෙතන තියෙන්නේ කියලා දකිනකොට තමන්ට තමන්වත් නොපෙනී යනවා. එතනයිත් පින්වත්නි මුළු ලෝකේම අතහැරිලා යන්නේ. අන්න ඒ අතහැරීම මත ඒ අතහැරීමේ ප්‍රමාණවලට අනුව සෝතාපන්න වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරහත් වෙනවා, මාර්ගඵල අවබෝධය සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. එතකොට එයාට පුළුවන් Tamanගේ ආධ්‍යාත්මික ප්‍රවේශය යාටම අඳුන ගන්න. ඒ කියන්නේ ඥාන දර්ශනීය පදනම් කරගෙන පිරිසුදු භාවයක් උපදිනවා. සෝවාන් වුණාට පස්සේ යාට මාර්ගසිතත් අඳුන ගන්න පුළුවන්, ඵලසිතත් අඳුන ගන්න පුළුවන්. ඵලසිතේ කැමැති තාක් ඉන්නත් පුළුවන්. එතකොට මේ විදියට තමන් අත්දකින ක්‍රියාකාරීත්වයේ තුල තමන් ලැබපු ආධ්‍යාත්මික ප්‍රවේශය නැවත නැවත විමසා බලන්නත් එයාට පුළුවන්. එතකොට එහෙමනම් මේ කායගත සතිය කියන එක දැන් මේ දවස්වල මොකද්ද කරන භාවනාව කියලා ඇහුවම ගොඩක් අය කියනවා මම මේ කායගත සතිය වඩනවා. කය පිළිබඳ එළඹ සිටි සිහියෙන් ඉන්නවා. එක්ක කිනෝ කායානුපස්සනාවට අයිති මොකක් හරි භාවනාවක් කරනවා. නමුත් මේ භාවනාව විතරක් කර හිටියා කියලා එයාට ප්‍රතිඵල සහිත වෙන්නේ නැහැ. ප්‍රතිඵල සහිත වෙන්නේ නැත්තේ එයා මූලික වශයෙන් Taman සීලයකින් උදව්ව හදා ගන්නවා. සිතේ එකඟභාවයේ තුලින් පිරිසුදු වෙලා උත්සාහ කරනවා හදා ගන්න. මොකද හිත තුල නොයේ කෙලෙස් ධර්ම නිසා සිතුවිලි ගලාගෙන ඇවිල්ලා හිත කිලිටි කරන ස්වභාවයක් තියෙන. ඒ කිලිටි කරන ස්වභාවය තුලම නෑ භාවනාත් කරනවා කිය භාවනා කරාට මදි. ඒකට උපකාරාර්ථයේ උද්වේගයට අයිති අනුග්‍රහය හදා ගන්න ඕන. එතනින් පින්වත්නි ඔය සමාධිමත් හිතක් ගැන බුදුරජාණන් වහන්සේ එතන අදහස් කළේ. ඊට පස්සේ නොයේකුත් දෘෂ්ටි වලට අහුවෙච්ච හිතක් සංසාරයේ පුරාවට අපට තියෙන්නේ. ඒ නොයේක් දෘෂ්ටි වලට අහුවෙච්ච මේ චිත්තසංතානිය තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම නාම රූප වශයෙන්, පංචස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, මේ විදියට ධාතු කොටස් වශයෙන් මේ විදියට බෙදා විමසා බලනකොට ඒ බලන ශ්‍රාවකයා තුල අට්ඨාරස ධාතු වශයෙන් විමසා බලනකොට ඒ විමසුම් සිත තුල සම්පූර්ණයෙන් දෘෂ්ටියේ පාරිශුද්ධිය මතුවෙනවා. ඒ පාරිශුද්ධිය තුල නොයික් ආකාරයේ සැක සංකාවන් හිත තුල රැඳිලා තියෙනවා නම් ඒ සැක සංකාවන් දුරු වෙන්න පටන් ගන්නවා. ඒ සැක සංකාවන් දුරු වීම පිණිස ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදයේ තුල යා තුල නැවත නැවත විමසීමක් තියෙන්න ඕන. ඒ නැවත නැවත විමසීම තුල පින්වත්නි මාර්ගය මේකමයි, මාර්ගයේ නොවන දේ මේකමයි කියලා පැහැදිලිව දැනගන්න කුසලතාවයේ ධර්මඥානයේ තියෙන්න ඕන. එතකොට යා සීල සමාධි ප්‍රඥාව පිළිබඳව දායාද වෙච්ච, වීරිය කරන, ශ්‍රද්ධාව දියුණු කරගත්ත, සතිය දියුණු කරගත්ත, සමාධිය දියුණු කරගත්ත, ප්‍රඥාව දියුණු කරගත්ත ශ්‍රාවකෙක් වෙනවා. මොකද ඒ ටිකමයි මාර්ගය, ඒ ටිකෙන් තොරව මාර්ගයක් නැහැ කියලා එයා දැනගන්නවා. එතකොට මේ මාර්ගයේ තුල තියෙන ඊටාම සුළු අංග කෙරෙහිවත් එයා මුලා වෙන්නේ නැහැ. දැන් ධ්‍යානයක් ඉපදුනාට පස්සේ සෝවාන් කියලා මුලාවටපත් වෙන්න පුළුවන් නැත්තම් මේක පැහැදිලිව ධර්මයේ තුලින් තෝරා බේරාගෙන වෙන් කරගෙන අඳුනගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිපදාව මත පිහිටලයි දැන් ඉන්නේ. ප්‍රතිපදාව තුලින් පිරිසුදු වෙනවා. මොකද්ද ප්‍රතිපදාව? මෙතන අපි මේ කතා කරන විදර්ශනා ඥාන උපදව ගන්නවා. ඒවා ප්‍රතිපදාවට අයිති දේවල්. ඒ ප්‍රතිපදාව තුලින්ම Tamanගේ හිත ටිකෙන් ටික පිරිසුදු වෙලා යනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාට අවබෝධය කරා පියමන් කරන්න පුළුවන්. සෝතාපන්න ශ්‍රාවක භාවයක් හදා ගන්න පුළුවන්. සෝතාපන්න වෙච්ච කෙනෙක් නම් සකර්දාගාමි තත්ත්වයේ උද්ගත කරගන්න පුළුවන්. සකදාගාමි වෙච්ච කෙනෙක් නම් අනාගාමි තත්ත්වයේ උද්ගත කරගන්න පුළුවන්. අනාගාමි ශ්‍රාවකෙක් නම් අරහත්ත්වයේ
උද්ගත කරගන්න පුළුවන්. එතකොට ඒ ඇතිවෙච්ච සිතේ ස්වභාවය පිළිබඳවත් එයාට විමසුම් නුවණක් තියෙනවා. මොකද එයාගේ පැත්තටයි හැරිලා ඉන්නේ. කායගත සතියයි එයාට තියෙන්නේ. ඒ නිසා මේ විදියට අපි දියුණු කරන කර්මස්ථානීය තුලම පිහිටා නොයෙක් පැතිවලින් ಗುಣධර්ම දියුණු කරගත්තොත් ඒ දියුණු කරන ಗುಣධර්ම වලට භාවනාවෙන් ප්‍රබලව උපකාරය හදාගත්තොත් එයාට නිවන නම් වූ අත්දැකීම කරා ඉතා පහසුවෙන් යන්න පුළුවන්. මෙහෙදි බැරි වුණත් එයා කවදා හරි අවබෝධය කරා යනකොට ඒකෙන් උපකාරයක් නම් සැලසෙනවාමයි. ඒ උපකාරයේ පිණිස අද මේ උතුම් බුද්ධ දේශනාව හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.